ආයුබෝවන් සුබෝදෑසනක් වේවා. ඔක්තෝබර් මාසයේ 24 වෙනි ඉරිදාව උදා වෙලා අපි මේ සතියන්ත පුවත්පත්වල මොනවාද වාර්තා කරන්න කියලා අද දවසේ ඔබට ඉදිරිපත් කරන්න මෙතෙන් පටන් බලාපොරොත්තු වෙනවා. අද විවිධ වූ කාරණා සතියන්ත පුවත්පත්වල අපට දකින්නට ලැබෙනවා. ඒ අතරේ ක්‍රිකට් පිටියට ඉස්සෙල්ලාම අවධානය යොමු කළොත් එහෙම අදට යෙදී තිබෙන්නේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර තරගය 2020 ලෝක කුසලානි 2021 වර්ෂයේ අද බොහෝ දෙනා බලාපොරොත්තු තබාගෙන තිබෙන තරගයක්, ඒ වගේම තීව්‍ර තරගයක් වේවි කියලා අපේක්ෂා කරන තරගයක් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර. ඊයේ තිබ්බ තරග දෙකෙන් එක් තරගයකින් බටහිරින්දේ කොදෙව් කණ්ඩායම පරාජයට පත් කරලා එංගලන්තයේ ජයග්‍රහණය කරනවා. ඊටාම දැඩි පිතිකරන ලයිස්තුවක්, එහෙම නැත්නම් අනිකුත් කණ්ඩායම් බිය ගන්වන සුළු පිතිකරන ලයිස්තුවකින් සන්නද්ධ කණ්ඩායමක් විදිහට තමයි කොදෙව්වන් හඳුනා ගන්නට පුළුවන්. නමුත් බටහිරින්දේ කොදෙව්වන් දැඩි අසීරුතාවයකට පත් කරමින් තරගයේ පහසුවෙන් ජයග්‍රහණය කරන්න එංගලන්තයේ සමත්කම් දක්වනවා. අනෙක් තරගයේ දැන් අද ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර තරගයේ කෙරෙහි වැඩි අවධානයක් බොහෝ දෙනාගේ යොමු වී ඇති බව සඳහන් කරන්න ඕනේ. අපි ජයග්‍රහණය ලැබේවායි කියන ප්‍රාර්ථනාවත් එක්ක ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන් විදිහට අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ ඒක. අද තරගයත් 101 රන බන්නට සූදානම් වෙමු. මොනවාද පත්තරවල තියෙන්නේ කියලා බලනකොට මේ පොහොර පිළිබඳව මේ දවස්වල කොහොමත් කතා කරන මාතෘකාවක්, නිරන්තර කතාවක් පොහොර පිළිබඳව තියෙන්නේ. ඊළඟට මන්ත්‍රී නිල නිවාස පිළිබඳව කාරණා, ඊළඟට කුඩා පක්ෂ සහ ජනාධිපතිවරයාගේ අතර යම් ඇති වී තිබෙන මත ගැටුම්කාරී තත්ත්වයක් පිළිබඳව, එහෙම නැත්නම් කලකිරුණු ස්වභාවයක් පිළිබඳව පුවත් වාර්තා කරනවා. මේ ආදී විවිධ වාර්තා අපට දකින්නට පුළුවන්. පොහොර පිළිබඳව මේ සතියක අරුණාද වාර්තාවක් ගෙනවන ඉන්දියානු පොහොරවලට ගෙවන්න කෝටි 29ක් පුද්ගලික ගිණුමකට ජනාධිපති ලේකම් පී.බී. බලපෑම් කරලා ඉන්දියාවට ගෙව්වේ කෝටි 9යි. ඉතිරිය අතට ඉල්ලලා කියලා තමයි වාර්තා කරන්නේ. දැන් මේ අරුණ ගෙනෙන ප්‍රධාන සිරස්තලය ඉන්දියානු පොහොරවලට ගෙවන්න කෝටි 29ක් පුද්ගලික ගිණුමකට කියන කාරණාව පිළිබඳව ඍජුවම චෝදනා එල්ල වෙන්නේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාට. ඔහු මේ කාරණාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. පොලිස්පතිට කියලා තිබෙනවා මේ පිළිබඳව පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන්න කියලා. ඒක තමයි මේ සිදුවීමේ නවතම තත්ත්වයේ විදිහට අපට ඉදිරිපත් කරන්නට වෙන්නේ. ඊළඟට සත්‍යක අරුණේ තියෙනවා ඉන්දියාවෙන් ගෙන් වූ දියර පොහොර මම හැදූ ඒවා නොවේ මහාචාර්ය නිල්වලා කෝට්ටෙගොඩ. ඉන්දියාවේ නානයනය කළ නයිට්‍රජන් දියර පොහොර වර්ගයේ ශ්‍රී ලංකාවේ නිපද වූ දියර පොහොර වර්ගයේ නොවන බව ඒ පිළිබඳව පර්යේෂණ පැවැත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාංශ ප්‍රධානී මහාචාර්ය නිර්මලා කෝට්ටෙගොඩ පවසනවා කියලා අද අරුණ වාර්තා කරනවා. ශ්‍රී ලංකාවේ පරීක්ෂණ සිදු කර නිෂ්පාදනය කළ නයිට්‍රජන් දියර පොහොර තමන් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 9කට ඉන්දිය සමාගමකට අලෙවි කළ බවට පැතිර යන ප්‍රචාරය දාසත්‍ය බව මහාචාර්යවරිය සත්‍යාග අරුණට ප්‍රකාශ කරා කියලා කියන්නේ. මේ කලින් සිද්ධියත් මේ සිද්ධියත් පිළිබඳව එකට එකාසු කරලා අපට බලන්න පුළුවන් කමක් තිබෙනවා. කෙසේ වෙතත් ඒ සිද්ධියට චෝදනා එල්ල වෙන, එහෙම නැත්නම් මාතෘකා වන දෙපාර්ශ්වයම මේ කාරණා ප්‍රතික්ෂේප කරන බව විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. පොලිසියට මේ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලීමකුත් කරලා තිබෙනවා. මේ අතරේ බැක්ටීරියා අඩංගු බව කියවෙන චීනයෙන් ගෙන වූ පොහොර පිළිබඳව තවමත් කතා බහක් තිබෙනවා. ඒ පොහොර හරවා යවුවද නැත්නම් ඒ පොහොර වලට මොකක්ද උනේ කියන කාරණා පිළිබඳව මේ අතරේ ඊයේ දවසේදී උඩුබද්දාව ප්‍රදේශයේ කුලියාපිටිය උඩුබද්දාව ප්‍රදේශයේ ජනාධිපතිවරයා සංචාරය කරනු ලබනවා මේ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානයක් නිරීක්ෂණය කරන්නට සහ කාබනික වගාවක් නිරීක්ෂණය කරන්න. මේදී ජනාධිපතිවරයා එම ස්ථානයේ සිටි පිරිස අමතා රටේ ජනතාවට, විශේෂයෙන් ගොවි ජනතාවට ඉතාමත්ම වැදගත් වන ආකාරයෙන් පවත්නා තත්ත්වයන් පිළිබඳව Tamanගේ පැහැදිලි කිරීමක් සිදු කරනවා අපට දකින්නට ලැබුණා. ඒ කාගේ අවධානය දිනාගත්තු කාරණාවක් බවට පත් වෙදී අප දැන් බලමු ජනාධිපතිතුමා මොකද්ද ඊයේ උඩුබද්දාවේදී කිව්වේ කියලා. ජනාධිපතිවරයාගේ නිරීක්ෂණ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ඇතුළු පිරිසක් විරෝධතාවයක නිරත වුණා. එම බොරුවට මේක දේශපාලනීයකරණය කරලා ගොවියන්ව අවුස්සලා කරන්න නෙවෙයි තියෙන්නේ. මොකද හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා හිතන්න. රසායනික පොහොර කියන ලෝකේම කාල බලපෑම් තියෙනවා. මට ඡන්ද නෙවෙයි ඕන. මට ඕන රටට ජනතාවට ඉදිරි පරම්පරාවට
හොඳ දෙයක් කරන්න. අපිට මේක සුළු කාලයකදී අපිට කරන්න පුළුවන් දෙයක්. මේක අවුරුදු 10ක් 15ක් යන එකක් නෙවෙයි. අවුරුදු දහස් ගණනක් අපි යූරියා ගැහුවේ නෑනේ. 70 ගණන් වල තමයි යූරියා ගෙනාවේ. ඔව් ජනාධිපතිවරයා කියන්නේ දැන් හැතැම් අය ප්‍රකාශ කරනවා ඇතැම් කියලා අපි මෙතනදී අදහස් කරන්නේ කෘෂි විද්‍යාව පිළිබඳව විශේෂඥතාවයක් ඔබවන විද්වතුන් පවා ප්‍රකාශ කරන තමයි වසර ගණනාවක් අඩුමතරමේ දශක කිහිපයක් දශක 3-4කවත් කාලයක් ගත වෙනවා සම්පූර්ණයෙන්ම රට කාබනික තත්ත්වයට පත් කර ගැනීම සඳහා. නමුත් ජනාධිපතිවරයා කියන්නේ මේක අපිට තරම් කල් නොගිහින් කරගන්න පුළුවන් දෙයක්. අපි උත්සාහ කළ යුතු දෙයක්. හොඳ දේ කරන්න අමාරුයි කියලා යලිත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කරනවා තමයි අපට දකින්නට ලැබෙන්නේ. ඒදී මේ කොටස පමණක් නෙවෙයි ජනාධිපතිවරයාගේ සමස්ත අදහස් දැක්වීමම අරගත්තාම එතුමා කියනවා මේ මාව ජනතාව පත් කරගත්තේ මේ පරිප්පුහාල් ගැන බලන්න විතරක් නෙමෙයි මීට වඩා වෙන දෙයක් බලාපොරොත්තු වෙන රටේ ජනතාව ඉදිරි අනාගතය පිළිබඳව රටට අනාගතයක් ඉදිරි කිරීම උදෙසා මේ කාරණා ප්‍රමුඛත්වයලා සලකමින් අන්තික තමන් දේශපාලනික න්‍යාය පත්‍රයකින් බැහැරව කටයුතු කරන අයෙක් විදිහට තමයි නැවත වතාවක් ජනාධිපතිවරයා තමන්ව හඳුන්වා දෙන්නේ. ඒ නිසා තමන්ට තියෙන ඊළඟ ඡන්දයක් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ඡන්ද ටික නැති වේවි කියන බයකොත් නෙමෙයි. රට පිළිබඳව ජනතාව පිළිබඳව ඒ අතරේ මේ ගොවි ජනතාව දිගින් දිගටම රසායනික පොහොර ඉල්ලීම පිළිබඳව මේ අතරින් පොහොර මිටිය ගන්නකොට අනිත් අතින් වකුගඩුවකුත් ඉල්ලන්න වේවි. මේ ආදී කාරණා ගණනාවක් ජනාධිපතිවරයා මේ කාබනික පොහොර වගාවට රට යොමු කිරීම පිළිබඳව කාරණාවට අදාළව ඒ පැත්ත ශක්තිමත් කිරීම උදෙසා අවධාරණය කරනවා අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. මේක ගොවිය ජනතාව අහයිද මේ කියන කතාව පිළිගනීද? පාරිභෝගික ජනතාව මෙතනදී ඊටාම වැදගත් වෙන එක කාරණාවක් තමයි ගොවි ජනතාවගේ පැත්තෙන් ජනාධිපතිවරයා කියනවා ඉහළ සහතික මිලක් ලබා දෙන්න. ඉහළ මිලක් දැන් මෙවර වලටත් ඉහළ මිලක් ලබා දුන්න අවාසනාවකට අම්මයාගේ උසිගැන්වීම මත මේ තත්ත්වය හරියට ජනතාව අතරට ගොවි ජනතාව අතරට ගෙන යන අවබෝධය නිසා මේ තත්ත්වය අවුලක් බවට පත් වුණා කියලා. කොහොම වෙතත් මේ කාබනික වගාව තුළින් ඉහළ මිලක් ලබා දෙන්න කටයුතු කරනවා. එතකොට ගොවියට ඉහළ මිලක් ලැබෙනකොට අප දන්නවා ගොවිතැනේදී මේ කෘෂිකර්මාන්තයේදී බවභෝග වගාවේදී ලංකාව තුළ ඉහළ මිල සෑම විටම ගොවියටම ලැබෙනවද නැත්නම් අතරමැදියද මෙතනින් පොහොසත් වෙන්නේ? පාරිභෝගික ජනතාවට අවසාන වශයෙන් මොකක්ද වෙන්නේ? එතකොට කාබනික නිෂ්පාදන ගන්න යන පාරිභෝගිකයට මොකක්ද වෙන්නේ? මේවට ජනාධිපතිවරයාට වත්මන් රජයට පිළිතුරු තියෙනවද? මේ ආණ්ඩුව මොකද ගැන කියන්නේ කියන ප්‍රශ්නයත් ඒ හමුවේ පැන නගිනවා කියන එක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒ වගේම ලෝකයේ අවධානය ජනාධිපතිවරයා කියන හැටියට ලෝකයේ අපි මෙවැනි අසීරු අභියෝගයක් ජය ගන්න කටයුතු කළොත් ඒ සංචාරක කර්මාන්තයේ දියුණුවට ඒ වගේම ලෝක වෙළඳපොළ තුල අපේ කාබනික නිෂ්පාදන වලට ඉහළ ඉල්ලුමක් ලබා ගැනීමට මේ ආදී බොහෝ දේට ඵල ප්‍රයෝජන ගෙන දෙනවා කියලා කියන්නේ. ඒ තත්ත්වයන් එහෙම වෙනකොට ජනාධිපතිවරයා උඩුබද්දාවේ සංචාරය කරනකොට රට පුරා ගොවි ජනතාව තවමත් ඉන්නේ මේ රසායනික පොහොර වලින් මිදලා කාබනික පොහොර වලට යොමු වීම පිළිබඳව විරෝධාකල්පයක විරෝධතා රැසයි. රට පුරා තවමත් ගොවිතැන මේ ආකාරයෙන් සිදු කරන්නට බෑ කියන එකම තමයි ඔවුන් නිරන්තරව ප්‍රකාශ කරමින් තිබෙන්නේ. පොහොර සහ මේ ගොවි ගැටලු පිළිබඳව සැකසුණු වාර්තාව සම්පූර්ණ වාර්තාව අපි දැන් බලමු. පොහොර සැකසුම් මධ්‍යස්ථානයට පැමිණි ජනාධිපතිවරයා කාබනික පොහොර නිෂ්පාදනය කරන ආකාරය නිරීක්ෂණය කළා. මෙහිදී පොහොරවල ගුණාත්මක භාවය පවත්වාගෙන යාම සහ තාක්ෂණික ක්‍රම පිළිබඳවද අදාළ නිලධාරීන්ගෙන් විමසා සිටියා. ගැඩවිල් පණුවන් යොදාගෙන කොම්පෝස් පොහොර නිෂ්පාදනය කරන මෙම සැකසුම් මධ්‍යස්ථානයට මාසිකව පොහොර ටන් 12ක් නිපද විය හැකි. අක්කර 13ක් පුරා වූ ඉඩමක පොල්, ගස්ලබු, කෙසෙල්, පැෂන් වැනි පළතුරු සීම, එළවලු වර්ගද කාබනික පොහොර යොදාගෙන වගා කර තිබෙනවා. බොරුවට මේක දේශපාලනීයකරණය කරලා ගොවියන්ව අවුස්සලා කරන්න නෙවෙයි තියෙන්නේ. මොකද හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා හිතන්න. රසායනික පොහොර කියන ලෝකේම කාල බලපෑම් තියෙනවා. මට ඡන්ද නෙවෙයි ඕන. මට ඕන රටට ජනතාවට ඉදිරි පරම්පරාවට හොඳ දෙයක් කරන්න. අපිට මේක සුළු කාලයකදී අපිට කරන්න පුළුවන් දෙයක්. මේක අවුරුදු 10ක් 15ක් යන එකක් නෙවෙයි. අවුරුදු දහස් ගණනක් අපි යූරියා ගැහුවේ නෑනේ. 70 ගණන් වල තමයි යූරියා ගෙනාවේ. ජනාධිපතිවරයාගේ නිරීක්ෂණ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ඇතුළු පිරිසක් විරෝධතාවයක නිරත වුණා. එම අවස්ථාවේදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා උද්ඝෝෂකයින්ගෙන් ඉල්ලා සිටියේ එය නතර කරන ලෙසයි. ජනාධිපතිතුමාගේ පොහොර දෙන්න කියලා. එහෙත් අවසානයේ උද්ඝෝෂණය නතර කිරීම සඳහා පොලිසියට මැදිහත් වීමට සිදු වුණා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව කාබනික පොහොර නිෂ්පාදනය සඳහා එක්ව සිටිනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදා විධායක කෘෂි ඒකකයේ පූර්ණ අධීක්ෂණය යටතේ කාබනික පොහොර ටොන් 25ක් නිෂ්පාදනය කිරීමටයි ගුවන් හමුදාව සැලසුම් කර ඇත්තේ. ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සමාරම්භක අවස්ථාවට එක් වුණා. කහටගස්තිගිලේ ගොවි ජනතාව ගොවි ජන සේවා නිලධාරීන්ව පැයකට අධික කාලයක් සිය ග්‍රහණයේ තබා ගත්තා. ඕම් ගබඩා සුරවලා තියෙන්නේ මෙන්න නේ. දැන් කුඹුර වපුරනවා. හරිද? පොර ගත්තත් අක්කර 20කට පොර නැහැ. කුඹුර වපුරන කාලට බණ්ඩි පොරේ වලා තියෙනවා. මෙතුමිය අපිට අතනින් කියව වගකීමෙන් කියනවා මගේ ගබඩාවේ පොහොර තියෙනවා. ප්‍රදේශයෙන් නිකුත් කරන්න කියලා. අත මෙතුමිය දැන් කිව්වනේ බොරුවක්. ගොඩබෝග වගාවට සිදුවන්නේ කුමක්දැයි පොළොන්නරුව ප්‍රදේශයේ ගොවීන් අද රජයෙන් ප්‍රශ්න කළා. ගොඩබෝග ගැන කතා කරන්නේ නැහැ. කුටිකර්ම ඇමතිතුමාවත් කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. වී වගාවෙන් විතරක් අපිට මේ රටේ ආර්ථිකය හදන්න බෑනේ මහත්තයා. පොහොර ගැටලුවට විසඳුම් මෙල්ලා අද දඹුල්ල නගරයේ දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන් වහන්සේද අද පඹයින් ගැන ප්‍රකාශයක් කළා. මොනතරම් අසීරාචාර වැඩක්ද මේ මිනිස්සුගේ පඹේක් හදලා පුච්චන එක. ඒ මිනිස්සු මේ මිනිහෙක් මරනවා වගේම වැඩක් නේ. පඹේක් හදලා පඹයට ගහලා අන්තිමට ගිනි තියනවා. ඊට වඩා පොඩ්ඩක් සීරාචාරයි ඒ මිනිහා ළඟටම ගිහිල්ලා ගහලා එන්නියාව මරනවා. මමත් හොඳට ගොවිතැන් ගැන දන්නවා, ගොවිරාල්ල ගැන දන්නවා. ගොවිරාල්ලයි කියන්නේ දියව් කියලා හැමතැනම ගිහිල්ලා කෑ ගහන જાතියක් නෙමෙයි. කවදාකවත් රට දියුණු වෙන්නේ නැහැ ඔය දියව් කියන අදහස අපේ හිත තුළ පවතින එක. දියව්නේ අපි දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ළඟ කිතියක් නැති වුණත් අපි දෙන්න ඕනේ. ඉතින් ඕක මේ කොළඹින් ගිය මිනිස්සු තමයි ඔය අපේ අහිංසක ගොවි ජනතාවට පුරුදු කරලා මේ ගොවි ජනතාවගේ මනසත් විනාශ කරලා තියෙනවා. පොහොර ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා අද මෙලෙස අදහස් පළ කළා. ඌව වෙල්ලස්ස කැරල්ලේදී අපි දැක්කා ඉංග්‍රීසි ඒ අධිරාජ්‍යයට විරුද්ධව කැරල් ගහපුවාම ඌව වෙල්ලස්ස ජනතාව මොකද්ද කරේ? ඌව වෙල්ලස්සේ තිබුණු සියලුම වගාවන් විනාශ කර අවුරුදු ගණනාවකට කොඳුනාර්තිය කඩලා දැම්මා. ඒ දීන જાතියක් කරන්න. ඒක අද නැවත වතාවක් මේ ගෝඨාභය රාජපක්ෂ රජය අපේ රටේ ගොවි ජනතාවට මුළු රටේම ඉන්න ගොවි ජනතාවට ක්‍රියාත්මක කරනවා. දැන් මේ වෙනකොට දියර පොහොර කියලා නැනෝ පොහොර කියලා නැවත වතාවක් ගොවියා රවට්ටමින් ඉන්නවා. ඌව වෙල්ලස්සේ සුදු අධිරාජ්‍ය අපේ ගොවියා අපේ ජනතාව විනාශ කරාට වඩා දරුණු ලෙස මුළු රටේම ගොවි ජනතාව රාජපක්ෂ ආණ්ඩුව අද විනාශ කරමින් තියෙනවා. මේ අතරතුරේ දිවයිනේ විවිධ ප්‍රදේශවල අදත් පොහොර ඉල්ලා උද්ඝෝෂණ පැවැත්වුණා. අපේ තේ වගාවට යලි පනගෙන එන්න නැතොත් පොහොර සිදු වෙනවා මෙරෙන්න කිසිෙක් අපට නැහැ අපේ දුක කියන්න මේ කල විපත ගැන දෙවියනි. දියව් පොහොර දියව් අපිට රටේ බොහෝ තැන්වලින් දැන් ඇහෙන හඬ කෙසේ වෙතත් ඒ හඬ නැගීම පිළිබඳව විවිධ මත විවිධ හඬවල් අපිට අසන්නට ලැබුණා. ඒ වාර්තාව තුළ විවිධාකාරයෙන් මේ සෑම ආකාරයකින්ම ඒ දෙස බලමින් සැකසූ වාර්තාවක් කෙනෙක් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒ අතරේ අපි මේ විවිධ වාර්තා වෙත අවධානය යොමු කරනකොට හෙට සිට 1 වසරේ ඉඳලා 5 වසර දක්වා ප්‍රාථමික ශ්‍රේණිය ආරම්භ කිරීම පිළිබඳව අද දකින්නට පුළුවන්. මව්බිමාදී පුවත්පත්වල තියෙනවා සියලුම පාසල්වල 1 සිට 5 දක්වා පන්ති හෙට සිට ආරම්භ වන බව තමයි සඳහන් වෙන්නේ. මුල් අධ්‍යයන විදිහට 200ට අඩු පාසල් ආරම්භ කිරීම සිදු වුණා. දැන් ඊළඟ කොටස විදිහට හැම පාසලකම 1 ඉඳලා 5 දක්වා පන්ති ආරම්භ වීමට නියමිත බව දැනගන්නට ලැබෙනවා. ඒ අනුව මේ පුවත් වාර්තාවේ තියෙනවා. ඒ අනුව දැන් මේ වෙනකොට ඊයේ දවසෙත් අද දවසෙත් බොහෝ පාසල්වල ශ්‍රමදාන කටයුතු සූදානම් වීම නව ආරම්භය සඳහා තිබුණාට හෙට ඉඳලා ගුරු විරෝධතා නවත්තලා ඇතැම් ගුරු සංගම් සේවය කරන බවත් ප්‍රකාශ කරලා තිබුණත් ඇතැම් දෙමව්පියෝ දැන් මේ වෙලාව වෙනකොට වෙනත් අදහසක් දරන ආකාරයකුත් දකින්න
දකින්නට ලැබෙනවා. තවමත් මේ වසංගත තත්ත්වයේ යම් පැතිරීමක් තියෙන අවස්ථාවක මරණ සැලකිය යුතු සංඛ්‍යාවක් ආසන්න සැලකිය යුතු සංඛ්‍යාවක් සමාජයෙන් වාර්තා වන තත්ත්වයක මේ පුංචි දරුවම පාසල් වලට ගෙන්වීම පිළිබඳව. නමුත් අධ්‍යාපනයේ ඒකත් ඊළඟට කතා කරන කාරණාව. හැබැයි මේ දෙමව්පියොම මේ විශේෂයෙන්ම මේ සමාජයේම මේ පිළිබඳව වඩාත් අවධානය යොමු කළ එකක් තමයි ප්‍රාථමික පන්තිවල ඉන්න දරුවෝ ඉස්කෝලේට ඉස්සෙල්ලාම ඇතුළත් වෙච්ච දරුවෝ මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ දරුවන්ට තාම හරිය අධ්‍යාපනයක් ලැබිලා නැහැ. ඒ අය තමයි මේ බරපතල ලෙසම පීඩාවට පත් වෙලා ඉන්නේ පුංචි දරුවෝ කියලා. අපි කතා කරනකොට එහෙම කිව්වට මේ පිළිබඳව වැඩි දිනෙක එහෙම හිතුවට දැන් පාසල් ආරම්භ කරන පුංචි දරුවෝගෙන් තමයි පටන් ගන්න කියනකොට වෙනත් මතයක් වෙනත් අදහසක් ඉදිරිපත් කරනවා දකින්න පුළුවන්. පුංචි අයවමයි ඉස්සලම ගෙන්නන්න කියලාත් යම් අදහස්. කොමුණත් මොන දේ සිදු කරන්න ගියත් ඒ පිළිබඳව විවිධ මත විවිධ අදහස් තිබෙන්නට පුළුවන්. අවසාන වශයෙන් ලෝකයේ පවා යම් අවධානයකට ලකුණා අපේ තවමත් මේ පාසල් අධ්‍යාපනය ආරම්භ වීමේ ප්‍රමාදයන් පිළිබඳව සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව අධ්‍යාපනය අතින් හොඳින් තිබෙන රටක් ඉහළින් තිබෙන රටක්. ඉතින් එවැනි පසුබිමක් තුළ අපේ අධ්‍යාපනය තවමත් ප්‍රමාද වීම පිළිබඳව යම් සංවිධාන විමසන තත්ත්වයකටත් පැමිණෙද්දී අප දැන් සූදානමින් ඉන්න බවක් පෙනෙන්න තිබෙනවා යලිත් පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සඳහා. ඒ අනුව හෙට දිනේදී මෙලෙස 1 වසර සිට 5 වසර දක්වා ශ්‍රේණි ආරම්භ වීමට නියමිත බව තමයි සඳහන් වෙන්නේ. මොන තත්ත්වයේ හෝ විශේෂයෙන්ම දරුවන් පිළිබඳව දෙමාපියන්ට දරුවන් පිළිබඳව දරුවන්ට යමක් කමක් තේරෙන වයසේ දරුවන්ට නම් ඒ තිබෙන වගකීම අවබෝධ කරගෙන කටයුතු කිරීම තමයි අප විශ්වාස කරන ආකාරයට වඩාත්ම වැදගත් වෙන නිසා හෙට සිට දරුවෝ පාසලට යලි යවනකොට දෙමාපියන්ටත් ලොකු කාර්යභාරයක් නිසැකවම පැවරෙනවා. පාසල් තුල විදුහල්පතිවරුන්ගේ ඉඳලා අනධ්‍යයන කාර්ය මණ්ඩල දක්වා බොහෝ දිනකට සුවිශේෂ කාර්යභාරයක් පැවරෙනවා. විශේෂයෙන්ම මේ 1 සිට 5 දක්වා වන නිසා මේ දරුවෝ සෞඛ්‍ය ආරක්ෂිතව තබා ගැනීම පිළිබඳව. ඒ අතරේ සාමාන්‍යයෙන් දැන් මේ අපි කාලයක ඉඳලා මේ තත්ත්වයට හුරු වීමත් එක්ක දරුවන්ට නුහුරු තත්ත්වයක් නෙමේ මුඛ ආවරණ පැළඳීම්, ඒ වගේම දෑත් නිරන්තරව පිරිසිදු කර ගැනීම මේ ආදී කාරණා නිසා අප විශ්වාස කරනවා දරුවන්ව හසුරවා ගැනීම වෙන කාලවලට වඩා යම් ආකාරයක පහසුවක් මේ සඳහා හුරු පුරුද්දක් දරුවන්ට තිබෙන නිසා. ඒ නිසා දෙමාපියෝ දරුවන්ට පුළුවන් තරම් සෞඛ්‍ය ආරක්ෂාව ගැන අවධානය යොමු කරමින් පාසල්වලට යොමු කිරීමට කටයුතු කිරීම වඩාත් යහපත් වේවි. අප මේ සමගම දකින තවත් සුවිශේෂ කාරණා කිහිපයකට යොමු වෙමු. එන්නත් කරණය ගැනත් සම්බන්ධ වාර්තා තියෙනවා. තුන්වන අදියරක් තුන්වන එන්නතක් විදිහට ඉදිරිපෙළ රාජකාරියේ නියුතු අයට මේ තුන්වන මාත්‍රාව නැත්නම් බූස්ට් එන්නත ලබා දීමට අවධානය යොමු පිළිබඳව මව්බිම පුවත් වාර්තාවක් තියෙනවා. ඉදිරිපෙළ රාජකාරී කරන අයට තුන්වෙනි මාත්‍රාව නොවැම්බර් 1 වෙනිදා සිට කියලායි සඳහන් කරන්නේ. පළාත් සංචාරන සීමා 31 දා ඉවතට කියලා අද මව්බිම පුවත්පත වාර්තා කරලා තිනවා. අපිට දකින්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ සමගම ඊටාම සුවිශේෂ පුවතක් අපි මේ දකින්නේ ප්‍රධාන සිරස්තලයේ ප්‍රාග් ඓතිහාසික යුගයේ අවුරුදු 7000ක් පැරණි ජනාවාසයක් බණ්ඩාරවලින් මතුවේ පිහිටා ඇත්තේ නගරය මැදමයි කියලයි සඳහන් වෙන්නේ. ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳව ඒ වගේම ජනාවාස පිළිබඳවම සාක්ෂි සාධක මෙලෙස මතුවීම පිළිබඳව අද මව්බිම පුවත්පත සුවිශේෂ අනාවරණ කිරීමක් තමයි සිදු කොට තිබෙනවා අපිට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. බ්‍රිතාන්‍ය පාලන සමයේදී 1908 දී ස්විස් ජාතික මානව විද්‍යාඥ පෝල් සරසින් විසින් මෙම පුරාණ ජනාවාසය ප්‍රථමයෙන් සොයාගෙන තිබේ කියලා තමයි වඩාත් විස්තර සහිතව දක්වන්නේ. 1913 දී පුරාවිද්‍යාඥ රිචඩ් හාඩ්ලි විසින්ද මෙම ස්ථානයේ ගවේෂණය කර ඇත. මධ්‍යම කඳුකරේ භූමියේ කෝපි වගාවට හා තේ වගාවට සංවර්ධනය කරන ලද අතර බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙහි ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම හඳුනා ගැනීම නිසා ආරක්ෂිත පුරාවිද්‍යා බිම් කඩක් ලෙස එය මේ දක්වා රැකගත හැකිව තිබෙන බව ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයෙකු වන ආචාර්ය නිමල් පෙරේරා උපුටා දක්වමින් මෙලෙස අද මේ පිළිබඳව වාර්තා කරන දිගු විස්තරයක් පළවෙනි පිටුවෙන් දෙවෙනි පිටුව දෙවෙනි පිටුවෙන් 12 වෙනි පිටුවට යන දිගු විස්තරයක් මේ ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳව එම නැත්නම් පැරණි ජනාවාසය පිළිබඳව අද වාර්තා අතර අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊට පස්සේ අපි යොමු වෙමු අද අරොණ පුවත්පතේ මෙන්න මේ වාර්තාව වෙත. තෙල් මිල 5කින් වැඩි කරලා මැද්දී සංස්ථා සභාපති කියන්නේ මෙරට ඉන්දියන් තෙල් සමාගම විසින් ඉන්ධන මිල ඉහළ දැමීම නිසා ලංකා ඛණ්ඩ තෙල් සංස්ථාවේ පාඩුව තවත් වැඩි වෙන බැවින් පෙට්‍රල් සහ ඩීසල් මිල ඊයේ සිටම ඉහළ දැමිය යුතු බව සංස්ථාව විසින් යෝජනා කර තිබේ කියලා කියන්නේ. කොමුණත් IOC මිල ඉහළ දැමීමත් එක්ක සංස්ථාවට පාඩුමද වෙන්නේ? එහෙම නැත්නම් සංස්ථාවේ පිරෝම්හල් වලට ජනතාව වැඩි වශයෙන් ඇදී යාමක් දක්නට
තිබෙනවද? ඒ නිසා යම් හිඟයක් තිබෙනවද? මේ ආදී කාරණාත් සාකච්ඡා වෙනවා. හැබැයි ඊයේ දවසේ දිවයිනේ යම් ප්‍රදේශවල ජනතාව දැඩි මැසිවිලි නගනවා අපට දකින්නට ලැබුණා. තෙල් ගහන්න ගියාම පොලිමේ තෙලුත් නැහැ. හරියට තාම පිටිත් නැහැ. ගෑස් ටිකක් තාම නැහැ. හාලුත් තාම හරියට නැහැ. ඒ මදිවට සීනිත් නැහැ. බොහෝ දේ අත්‍යවශ්‍ය දේවල් නැති රටක් බවට පත් වෙලා තියෙනවා කියලා චෝදනාව දිගින් දිගටම ජනතාව මේ ආණ්ඩුවට එල්ල කරනවා. ඉරිදා ලංකාදීපේ අපට දකින්න පුළුවන් සීනි පාලන මිල යලිත් ඉවතට කියලා ප්‍රශ්නාර්ථයක් සහිතව වාර්තා කරනවා. කිලෝ 135 සිට 160 දක්වා මිලට විකිනේ කියලා හිතූ මිලට සීනි විකිනෙන හැටි ගැන අද ලංකාදීපේ වාර්තා කරනවා අපට දකින්නට පුළුවන්. තවත් විවිධ වාර්තා තියෙනවා, විවිධ කාරණා තියෙනවා. අපි විරාමයක් අරන් එමු ඒවා ඉදිරිපත් කරන්න. අද දිවයින වාර්තා කරනවා ප්‍රධාන සිරස්තලයක් ලෙස කෝටි 217ක තෙල් මිල වාසිය ගිය අරමුදලත් ඈවරයි කියලා. ලෝකවෙළඳපොලේ පසුගිය වසරේ විශාල වශයෙන් බොරතෙල් මිල පහත වැටුණු අවස්ථාවේදී පැවති මිල ගණන් වලටම ඉන්ධන විකිණීමෙන් මෙරට ඉන්ධන ස්ථායීකරණ අරමුදලට රුපියල් 217 කෝටි 59 ලක්ෂයකට අධික මුදලක් උපයා ගන්න තෙල් සංස්ථාවට හැකිව තිබූ බව විකරණ වාර්තාවලින් හෙළිදරව් වෙනවා. ඒවට මොකද උනේ කියන එක තමයි මේ අහන්නේ. කෝටි 48ක විදුලි බිල මණ්ඩලයටත් දීලා කියලාත් තවදුරටත් මේ පිළිබඳව වාර්තා පළ වී තිබෙනවා. දැන් බැරල් එක මිල ඩොලර් 85ත් ඉක්මවනවා ලෝක වෙළඳපොලේ. ලෝකෙත් දැඩි අර්බුදකාරී තත්ත්වයකට ඇවිත් තිබෙනවා. ඔපෙක් රටවල් පවා ඔපෙක් සංවිධානයේ නියෝජනය කරන රටවල් පවා තෙල් අර්බුදයකට මුහුණ දෙමින් තිබෙන බව තමයි වාර්තා වෙන්නේ. නිෂ්පාදනය ඉල්ලුමට සරලන ආකාරයේ සැපයුමක් දෙන්න පුළුවන් නිෂ්පාදනයක් කරගන්න බැරි තත්ත්වයකට පත් වෙමින් තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී බලශක්ති අර්බුදයකට ලෝකයේ මුහුණ පාන්නට පුළුවන් කියන එකයි කියන්නේ විශේෂයෙන් ඛනිජ තෙල් පිළිබඳව. අද මව්බිම වාර්තාවක අපිට දකින්න පුළුවන් විපක්ෂය සිහින මැව්වාට තෙල් හිඟයක් හෝ මිල වැඩිවීමක් නැහැ කියලා බලශක්ති ඇමති උදේ ගම්මන්පිල මැතිතුමා උපුටා දක්වමින් අද වාර්තාවක් ගෙනෙනවා. ඒ මව්බිම පුවත්පත අපි කලුත් විරාමයට පෙර ආතුවත් සඳහන් කළා ජනතාව මැසිවිලි නගනවා කියන එක. ඇතැම් පිරෝමල් වලට ගියාම තෙල් නැහැ, පෝලිම් වල වාහන දකින්නට පුළුවන්කම තිබෙනවා. යම් ගැටලුවක් මේ තුල තිබෙනවා නේද කියන එක ඕන කෙනෙකුට වැටහෙන කාරණා. හැබැයි ගැටලුව පැහැදිලි නැතිකම තමයි තියෙන්නේ. ඇමතුමා කියන්නේ තෙල් හිඟයක් නෙමෙයි මේ තුල තියෙන්නේ. ඇතැම් අය බිය ගැන්වීම, බිය වැද්දීම් නිසා ජනතාව අනවශ්‍ය විදියට තෙල් ගබඩා කරගන්නට යාම තුල නැති හිඟයක් මතුවෙනවා කියන එක තමයි නිරන්තරව ඇමතිතුමා නම් කියන්නේ. මේ අතරේ එතුමා සහ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11ක නායකයෝ ඊයේ ටිරානලස් මහතාගේ කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. මේ සාකච්ඡාව පිළිබඳව පස්සේ එළියට ආපු මැති ඇමතිවරු මොකද කිව්වේ? ආණ්ඩුව නියෝජනය කරන අවුල්කාර පක්ෂ 11ක නායකයෝ නියෝජිතයෝ මේ විදිහට මේ සාකච්ඡාව පැය 5ක පමණ කාලයක් පැවැත්වූ බව කියනවා. අපේ ප්‍රවෘත්ති විකාශය තුළ ඊ රාත්‍රී ප්‍රවෘත්ති තුළ අඩංගු වුණු මේ පිළිබඳව වාර්තාව අපි දැන් බලමු. ආණ්ඩුවට සහය දක්වන හවුල්කාර පක්ෂ 11ක් අද කොළඹදී රැස් වී සාකච්ඡාවක නිරත වුණා. පැය 5ක පමණ සාකච්ඡාවෙන් අනතුරුව සාකච්ඡාව සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. සාකච්ඡාව මූලික වශයෙන්ම අපේ කුඩා පක්ෂ එකතුවේ තියෙන ගැටලු අපේ ඒකමතිකභාවය තහවුරු කරගත්තා. ඒවා ඒකත් ඇතුළත් අපි බලාගාරක විසමට විරුද්ධයි ඉන්නේ. ජනාධිපතිතුමා ප්‍රතික්ෂේප කරා නේද ඔබතුමාලත් එක්ක තියෙන සාකච්ඡාව? එතුමා ප්‍රතික්ෂේප කරා නම් අපිට බලෙන් එතුමා එක්ක සාකච්ඡා කරන්න බෑ නේද? ඉතින් අපි මහජනයා එක්ක සාකච්ඡා කරනවා. විමල් නැවතුවා. නැවතුවා. විමල් නැවතුවා. සර් පොඩ්ඩක් ආණ්ඩුවත් එක්ක ගමන යනවද නවත්තනවද? මොන වගේ ගැටලුද සාමාන්‍යයෙන් ඔබතුමාලා සාකච්ඡා කරේ? මොකුත් ගැටලු නෑ අපි. ජීවන වියදම් බර ජනතාවට වෙන්නේ ඒක තදින්ම අපි හිත දුන්නා. ඒ ප්‍රශ්නේ. ඉතින් ආණ්ඩුව මොකද්ද ජනතාව වෙනුවෙන් මොනවද කරනවා වගේ පේනවද නැහැනේ නේද? ඒක තමයි ප්‍රශ්නේ. සතියට වරක් කමුවිලා කරන සාකච්ඡාව තමයි අදත් තිබුණේ. ඒ කියන්නේ මොනවද සාකච්ඡා කරේ? ඒවා අභ්‍යන්තර කාරණා නෙවෙයි එහෙම කියන්න පුළුවන්ද? අපේ ස්ථාවර නිසි තැනදී නිසි ලෙස කියාවි. ප්‍රශ්න වැඩි වෙනකොට සාකච්ඡාව දික් වෙනවා. ප්‍රශ්න වැඩි වෙනකොට සාකච්ඡා දික් වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න හමුවේ ආණ්ඩුවෙන් ඉවත් වෙන කටයුතු කරනවා. ඒක තමයි නිරන්තරව උන්ට යොමු වෙන ප්‍රශ්නය. හැබැයි ආණ්ඩුව තුල ඉදිමින් මේ ගැටලුවට විසඳුම් සොයමින් ජනතාව වෙනුවෙන් ඉදිරියට ආණ්ඩුව නිවැරදි මාවත කරගෙන යාමට පක්ෂ විදිහට තමන් නායකයෝ විදිහට තමන් කටයුතු කරනවා කියන එක තමයි ඔවුන් නිරන්තරව ප්‍රකාශ කරන්නේ. ජනාධිපතිවරයා සාකච්ඡාවක් ලබා දුන්නේ නැහැ. ඔවුන් බලාපොරොත්තු වෙන හිටියට මේ පිළිබඳව අගමැතිතුමා මුදල් ඇමතුමා එක සාකච්ඡා කරන්න කිව්වා. හැබැයි අද දවසේ
අද තියෙනවා සාකච්ඡාවක් ආණ්ඩු පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එහිදීත් මේ පිළිබඳව සාකච්ඡාවේදී නැත්නම් ඒ සාකච්ඡාවට පෙර සූදානමක් විදිහට ඊයේ මේ සාකච්ඡාව තිබුණේ. ඔය ඊයේ තිබ්බ සාකච්ඡාවක් ගැන ප්‍රවෘත්ති වාර්තාව තමයි අපි ලෙස දැක්කේ. ඊළඟට අපි තවදුරටත් බලමු මේ අද දිවයින පුවත් වාර්තාවක ඉරිදා දිවයිනේ තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් අලුත් දීගකයන් සූදානමක් පිළිබඳව හිටපු උතුරුමැද මහඇමති පේසල ජයරත්න මහතාව පුටා දක්වමින් ගෙනෙන වාර්තාවක් දිවයින ඉරිදා සංග්‍රහයේ අද අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සමවිතම ප්‍රකාශ කරන්නේ Taman තවදුරටත් මේ ආණ්ඩුව තුළ හිඳමින් කටයුතු කරනවා කියන එකයි. ඊළඟට අපිට මුණ ගැසෙන වාර්තාවන් අතරේ අපිට මව්බිම පුවත්පතේ දකින්නට පුළුවන් කෝටියකමාරක නිර්වින්දන එන්නත් හොරපාරින් ගෙනත් අනුමැතිය දී ඇත්තේ කට වචනයට කියලා දැක්වෙන පුවත් වාර්තාවක් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊට පස්සේ අපි අද ලංකාදීපයට යොමු වද්දී മന്ത്രി නිල නිවාස 60ක ඥාතීන් හා හිතවතුන් කියලත් වාර්තාවක් වෙන්න තියෙනවා. කෝට්ටේ මාතෙවල മന്ത്രി නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇති മന്ത്രിවරුන් 112 දෙනාගෙන් 60කට වැඩි පිරිසක් එම නිවාසවල පදිංචි නොවී තම කිට්ටුවන්ත ඥාතීන් හිතවතුන් හා තමන්ට ආරක්ෂාව ලබා දෙන ආරක්ෂක අංශ නිලධාරීන් ඒවායේ පදිංචි කරවා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා කියලායි කියන්නේ. මේකට ඉතින් එහි තිබෙන නීත්‍යානුකූල භාවය අනුව එය මේ පත්තරේ වාර්තා කර තිබෙන ආකාරයට දූෂ සහගත කටයුත්තක් නම් පාර්ලිමේන්තුවටම තමයි මේ පිළිබඳ මැදිහත් වීම කරන්න පුළුවන්. මාලදිවයිනේ තමන් සමාන මාදිවලින් තමන්ට ලැබුණු නිල නිවාස කිසි දිනක සියසින් නොදුටු අය පවා මේ മന്ത്രിවරුන් අතර සිටින බව පාර්ලිමේන්තු නිලධාරී කිරිදා ලංකාදීපට කිව්වයි කියලා කියනවා. මේ මාදිවල පාර්ලිමේන්තු නිවාසවල අපි දන්නවා දැන් කලක ඉඳලා මේ නිවාස සංකීර්ණය තියෙන්නේ. පහුගිය කාලේ මේ පත්වෙච්ච අලුතෙන් බොහෝ අලුත් മന്ത്രിවරු පත්වෙච්ච නිසා ඒ අයට මේ නිවාස නැති ප්‍රශ්නයකුත් මතුවුණා. කොහොම වුණත් ලබා දීපු ඒවායේ තින්නේ වෙන වෙන අයයි කියලා තමයි චෝදනා නැගෙන්නේ. සමහර අය ඇස් දෙකෙන් දැකලත් නැහැ කියනවා Tamanට ලැබිලා තියෙන ගේ. හැබැයි ඒ වුණාට ඒ ගේ වෙන කවුරු හරි නැත්තේත් නැහැ. ඇතැම් මන්ත්‍රීවරු තම නිල නිවාස පරාජිත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටද ලබා දී ඇති බවට තොරතුරු දැන ගැනීමටයි එම නිලධාරියා ප්‍රකාශ කළා කියලා තමයි ඉරිදා ලංකාදීපය මේ පිළිබඳව වාර්තා පළ කරලා තියෙන්නේ. ඊළඟට අපට මුණ ගැසෙනවා හිඟ බදු හා දඩ බිලියන 80ක් රේගුවට අහිමිවීම පිළිබඳව වාර්තාවක්. හිඟ බදු හා දඩ මුදල් ලෙස පසුගිය වසර කිහිපයක කාලය පුරා ශ්‍රී ලංකා රේගුවට රුපියල් බිලියන 80ක මුදලක් අය විය යුතු ඇති බව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට වාර්තා කර ඇති බව තමයි ඉරිදා ලංකාදීප මේ පිළිබඳව වාර්තාවේ අද අපට දකින්නට තිබෙන්නේ. ඒ සමගම අපි මව්බිමේ දැක්කා මේ ස්කාගාර ආයතන 5කින් රජයට කෝටි 205ක බදු අහිමිවීමක් පිළිබඳවත් අපි දන්නවා අපේ රටේ ආර්ථිකය හසුරුවා ගන්නදී රට කරගෙන යනකොට බදු මුදල් ඊටාම සුවිශේෂ කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරනවා. එතකොට බදු નિયમિત ආකාරයට નિયમિત කාලයට අය වුණොත් රටේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම පහසු වෙනවා. මේ පිළිබඳව වැඩිදුර විස්තර 15 වෙනි පිටුවේ මව්බිම පුවත්පත දක්වනවා. පසුගිය වසර 5 තුල මත්වතුර නිෂ්පාදන ස්කාගාර හෙවත් ස්කාගාර පවත්වාගෙන යන ආයතන 5ක් රජයට ගෙවිය යුතු බදු නොගෙවීම නිසා ආසන්න වශයෙන් රුපියල් කෝටි 205ක් පාඩු වෙලා තියෙනවා කියලයි සඳහන් කරන්නේ. මැල්කම් බ්‍රූවරි, WM මෙන්ඩිස්, ඊළඟට වයඹ ස්ප්‍රිතු ගබඩාව, ග්ලෝබල් බ්ලෙන්ඩර් සමාගම, වයඹ ඩිස්ටිලරිස් මේ ආදී ආයතන සමාගම් බදු නොගෙවූ ගණයේ තිබෙන බවයි සඳහන් කරන්නේ. ඒ අනුව පසුගිය වසර 5 ඉක්ම වූ හිගබදු හා අයවිය යුතු ප්‍රමාද ගාස්තු එන පසුගිය 20 වෙනි දිනට එමෙ නැත්නම් 7 වෙනි මාසයේ 20 වෙනි දිනට මෙම බදු මුදල් ඇතුළත් වෙනවා කියලායි සඳහන් කරන්නේ. මේ ප්‍රමාණ ගිය ජූලි මාසයේ දක්වා මුදල් තමයි මේ වාර්තා කරන්නේ. ජාතික විගණන කාර්යාලය විසින් ගණනය කළ මෙම තොරතුරු පසුගියදා රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී අනාවරණ වූ බව තමයි කියන්නේ. එතකොට මේ බදු අය කර නොගැනීමේ වගකීම සුරා බදු දෙපාර්තමේන්තුව තිබෙනවා. ඔවුන්ගේ ප්‍රධාන කාරණාවක් වෙනවා මේ බදු මුදල් අය කර ගැනීම පිළිබඳව. පසුගිය කාලෙත් ඇතැම් මේ කාලවල වසා තැබීමේදී සුරාසල් වසා තැබීමේදී වන පාඩුව පිළිබඳව නිරන්තර අවධාරණයට ලක් කරනවා අපට දකින්නට ලැබුණා. ඒ ආකාරයෙන්ම මේ ලබා ගැනීමට නොහැකි වී තිබෙන බදු අය කර නොගැනීමේ වගකීම ඔවුන් බහර ගන්නවාද මේ මුදල් රජයට රටේ වියදම් සඳහා ලැබිය යුතු මුදල්. ඊළඟට අපි
අවධානය යොමු කරමු වෙනත් කාරණා කීපයක් වෙත. නැනෝ නයිට්‍රජන් ගෙන්වීමේදී කළ ගැහිල්ලක් ගැන විජිත හේරත්ගෙන් හෙළිදරව් කිරීමක් පිළිබඳවත් අද මව්බිම පුවත්පතේ වාර්තා අතර දකින්නට පුළුවන්. ජීවන වියදම දරා ගන්න බැත් ජනතා උද්ඝෝෂණ හේට පටන් කේඩී ලාල්කාන්ත මහතා උපුටා දක්වමින් අද මව්බිම පුවත්පත වාර්තා කරනවා දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට තියෙනවා වැඩට නොයන ගුරුවරුන්ට වැටුප් නැහැ කොමියුනිස්ට් සභාපති කොල්ලුරේගේ මතය පක්ෂ ලේකම් ප්‍රතික්ෂේප කරයි කියලයි සඳහන් කරන්නේ. රාජා කොල්ලුරේ මහතා ගත්තොත් එහෙම මේ කොමියුනිස්ට් මතධාරීන් අතර විශේෂයෙන්ම ප්‍රමුඛ පෙළේ නායකයෙක් විදිහට ඔහු සැලකෙන්නේ කාගේත් ගෞරවාදරයට පත්වෙච්ච නායකයෙක්. හැබැයි අද ඔහු ක්‍රියාත්මක වෙන්නේ කාගේ හෝ බලපෑමක් මතද එහෙම නැත්නම් කාගේ හෝ ආදිසි හස්තයක් මතද කියන එක පිළිබඳව ප්‍රශ්න කරන කාරණාවක් බවට පත් වුණා. ගුරු විරෝධතා පිළිබඳව ඒ විරෝධතා දක්වන ගුරුවරු පිළිබඳව ඔහුගේ ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමත් එක්ක දැඩි පහර කෑමකට මාධ්‍ය තුල ඔහු ලක් වෙච්ච චරිතයක්. දැන් කියනවා මේ පක්ෂ මහල් ඒකම්බරයා පවා පක්ෂයේ ලේකම්බරයාගේ මතය පවා එය නොවන බව අද මව්බිම පුවත්පත වාර්තා කරනවා. මරණ දඩුවමට දිවි ඇතිතෙක් හිරගෙට නියමු අයට සමාව දෙන්න ජනපති අනුමැතිය හිමිවීමක් පිළිබඳවත් අද මව්බිම පුවත්පතේ වාර්තා අතර දකින්නට පුළුවන්කම තිබෙනවා. ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර අභියෝග විසඳීමට තේරීම්කාරක සභාවක් ඕනෑ දයාසිරි කතානායකගෙන් ඉල්ලයි කියලත් අද මව්බිමේ තවත් අපි දකින වාර්තාවක්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ රාජකාරී වලට බාධා කිරීම වළක්වන අතුරුතහනම් නියෝගයක් පිළිබඳවත් අද අපට මුණ ගැසෙන්නේ මව්බිම පුවත්පතෙන්. ජීවිත ඉනිම නිමා කළ කුළුඳුල් ටෙස්ට් නායකයා පිළිබඳව පසුගියදා අපෙන් සමුගත්තු බන්දුල වර්ණපුරයන් පිළිබඳව අද වාර්තා අපට මුණ ගැසෙනවා බොහෝ පුවත්පත්වල. අතර අවධානය යොමු වුණා මව්බිමේ ඇතුල්පිටු වාර්තාව වෙත. මේ ඇතුල්පිටු වාර්තාවේ ලිපිය සකසන්නෙත් අපට සිටින ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් පාලිත පෙරේරා මහතා තමයි මේ වාර්තාව සකසන්නේ. ඔහු අපට ඉතාම හඬින් හුරු පුරුදු සමීප මාධ්‍යවේදියෙක්. විශේෂයෙන් ක්‍රීඩාව තුළ අපට හොඳින් හුරු පුරුදු හඬක් අද මේ මාධ්‍ය තුළ සක්‍රියව අසන්නට දකින්නට නොලැබුණාට පන්දුවෙන් පන්දුවේ මතක කියන ප්‍රවීණ විචාරක පාලිත පෙරේරා ජීවිත ඉනිම නිමා කළ කුළුඳුල් ටෙස්ට් නායකයා පිළිබඳව තබන සටහන් සුවිශේෂ අවස්ථාවක් ඇතුළත් ඡායාරූප අද අපට මේ මව්බිම වාර්තාව තුළ දකින්නට පුළුවන්. තවත් පුවත්පතක් ඔහු පිළිබඳව සටහන් තබා තිබුණා අපට දකින්නට ලැබුණා. මේ ඔහු දකින්නට ලැබෙන්නේ මේ ලංකාදීප වාර්තාවේ අනුව ගත්තොත් එම ලංකාපිලිට ප්‍රථම ටෙස්ට් ලකුණ එකතු කළ වර්ණවත් ක්‍රීඩකයාගේ නික්ම යාම කියලා තමයි අද ලංකාදීපය ඔහු පිළිබඳව වාර්තා කරන්නේ. ඒ වගේම තවත් වාර්තා තුල දකින්නට ලැබුණා ඔහු දඩබ්බරේකු ලෙස නම් කරමින් ගෙන එන වාර්තාවකුත් අපිට දකින්නට ලැබුණා. සබවින්ම ඔහු ක්‍රිකට් පිටිය තුල නායකත්වයේ බොහොම දඩබ්බර ලෙස ඉටු කළ නායකයෙක් විදිහට තමයි සලකන්නට පුළුවන්කම තිබෙන්නේ. ඊට පස්සේ අපිට අර්ජුන රණතුංග මුණ ගැසෙනවා එවැනි නායකයෙක් විදිහට. ඊළඟට අපි අරුණ පුවත්පතට යලිත් අවධානය යොමු කරමු. කලින් අපි අර මේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන්ගේ වෙනම සාකච්ඡාවක් ගැන කිව්වා. අද අරුණේ වාර්තාවක තියෙනවා මේ ඡායාරූප සටහනක තියෙනවා ඒ පාර තව පාරක් කියලා මේ අතුරුලිය රතන ස්වාමින් වහන්සේ විමල් වීරවංශ ඇමතුමා උදේ ගම්මන්පිල ඇමතුමා එකට ඉන්න විශේෂ අවස්ථාවක ඡායාරූපයක් දක්වමින් එයට නම් කිරීමක් කරනවා ඒ පාර තව පාරක් කියලා. අපි ඊළඟට බලමු මාසයක් තුල කීරි සම්බා රුපියල් 50කින් නාඩු හා සම්බා 15කින් ඉහළ දමා ඇති බව ජනතාවට පැටවී ඇති පැවරී ඇති බර පිළිබඳව දක්වමින් සතියක් අරුණ ගෙන එන වාර්තාවක්. රටේම කිරි ගොවිහු 1 මිලක් ඉල්ලීම පිළිබඳවත් වාර්තා වෙනවා. දිස්ත්‍රික්ක පළාත් අනුව කිරි ලීටරයක මිල තීරණය කිරීම වහාම වෙනස් කර ලීටරයක් සඳහා රුපියල් 120ක ස්ථාවර මිලක් ලබා දෙන ලෙස කිරි ගොවින් සුරැකීමේ සංවිධානය ඉල්ලනවා කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ වෙනකොට 70-80 මිලට කිරි ලීටරයක් මිලදී ගන්න කියලායි දැක්වෙන්නේ. ඇතැම් තැන්වල ඊට වඩා අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. නමුත් මේ ඉල්ලන්නේ ස්ථාවර මිලක්. හැබැයි ඉල්ලන ස්ථාවර මිල ටිකක් ඉහළ අගයක් බවයි පෙනෙන්න තිබෙන්නේ. රුපියල් 120ක ස්ථාවර මිලක් ලීටරයකට දෙන්න කියලා ඉල්ලන්නේ. කිරි ගන්නකොට ඒවැ ගුණාත්මක භාවය අනුව පරීක්ෂා කර බලලා තමයි සාමාන්‍යයෙන් අප දන්නා තරමින් කිරි මිලදී ගැනීම සිදු කරනු ලබන්නේ. පහුගිය දවසේ පිටිකිරි මිල ඉහළ යනවා. මේ කිරිපිටි ඉහළ යාමේදී දේශීය කිරිපිටි නිෂ්පාදකයාත් ඒ සමාගමුත් කිරිපිටි මිල පසුගියදා ඉහළ නැංවීමට කටයුතු කරා. කිරි ගොවියාට තවම එහි වාසියක් ලැබිලා තියෙනවාද මේ ප්‍රශ්න කරන වාර්තාවක්. වවුනියාවේ වාසනාවට ලැබුණේ අධිරාජ්‍යයක් කියලා අද සතියක් අරුණ වාර්තා කරනවා. ලංකාවේම අවධානය දිනාගත්තු සයනිවුන් දවුරු බිහි කරපු අම්මා තාත්තා පිළිබඳව විශේෂ වාර්තා අද පුවත්පත් පුරාම අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ අතරේ
අද පමණක් නෙවෙයි සතිය පුරාම අපට පුවත් වාර්තා තුළ ඔවුන් පිළිබඳව කියවන්නට ලැබුණා. මල් කියන්නේ කාට ළමයින්ටයි පාට ලංකාවේ ප්‍රථම සයනිවුන් දරු උපත පිළිබඳව එකම ගමේ ඉපිද සරසවියේ උගෙන දිවි ගමනක් එක්ව යන ප්‍රභාත් වාසනා සොයා ආවාසනාව පිළිබඳවයි මෙලෙස වාර්තා කරන්නේ. වවුනියාවේ උනාට ඇයට වාසනාවන්ත බොහෝ දේ ලබන්නට මුල ජීවිතයේ දුෂ්කර වුණාට පසුව බොහෝ දේ ලබන්නට ඇයට හැකියාව ලැබීම පිළිබඳව මේ අම්මා පිළිබඳව තමයි ප්‍රධාන වෙන්නේ මෙතනදී. ප්‍රසව හා නාරි වේද වෛද්‍ය ටිරාන් ඩයස් ප්‍රමුඛ 40ක කාර්ය මණ්ඩලයක සුවිශේෂ සැත්කම සාර්ථක වූ සැත්කම පිළිබඳව අද මෙලෙස සතියන්ත පුවත්පත් වාර්තා කරන ඒ සුන්දර සිදුවීම පිළිබඳව. ඒ වගේම සතියක් අරුණ තුල ඔටුන්න හිමි තවත් කුමාරයෙක් පිළිබඳවත් වාර්තාවක් කාටුන් පින්තූරයක් එක්ක දකින්නට පුළුවන්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඒ අසල ඉන්න පුතා දහම් සිරිසේනව තමයි මේ සිතුවමට නගලා තියෙන්නේ. මොකද ඔහු පොළොන්නරුවේ තරුණ බල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ බල මණ්ඩලයේ සභාපතිවරයා විදිහට පත් වෙනවා. ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වූ බව අපට දකින්නට ලැබුණා. ඉන්පස්සේ අපි ඉරිදා ලංකාදීපයට අවධානය යොමු කරමු. එහිදී අපට මුණ ගැස්සෙන මෙතෙක් ඉදිරිපත් නොකළ වාර්තා වෙතයි මේ අවධානය යොමු කරන්නේ. කෙරවලපිටිය දුන්නාට එරෙහිව විදුලි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ලබන සතියේ කියලා එක වාර්තාවක් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට කොරෝනා තුන්වෙනි මාත්‍රාව ලබන මාස සිට ලබා දීම පිළිබඳවත් ඉරිදා ලංකාදීපයත් අද වාර්තා අතරට එකාසු කරනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සංශෝධන කඩිනමින් ගෙනෙන බව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් සංශෝධනය කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බව ඉරිදා ලංකාදීපයේ තබන තවත් සටහනක් විදියට අපට දකින්නට පුළුවන්. ඊළඟට ගුරු අර්ගල මර්ධනයට එරෙහිව හෙට රට පුරා උද්ඝෝෂණ මාලාවක් ආරම්භ වීම පිළිබඳව දැන් මේ විරෝධතා දක්වපු ගුරු සංගම් Tamanගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා සටන් වැදුණු ගුරු සංගම් නායකයොත් එකක වෙලා තිබෙනවා හෙට සිට දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට. ඔවුන්ට රජය එකක වෙලා තිබෙනවා අධීර වශයෙන් ඔවුන් ඉල්ලපු වැටුප්ම නොවුනාට යම්මාකාරයක මේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා කටයුතු කරන්න, සේවය සංවෘත කරන්න මේ ආදී කාරණා වෙත එහෙම පසුබිමක රට පුරා යලි උද්ඝෝෂණ මාලාවක් පිළිබඳවයි අපට දකින්නට කියවන්නට ලැබෙන්නේ ගුරු අරගලය මර්ධනයට එරෙහිව. වැඩ මෙහෙමනම් රටට හරියයිද? රටින් ගෙන කෝටි 11ක කැණීම් යන්ත්‍රයක් පැත්තකට දැමීමක් පිළිබඳව වාර්තා කරනවා. පසුගිය වසරේ රුපියල් කෝටි 11ක රජයේ වියදමින් ගෙන්වන ලද කැණීම් යන්ත්‍රයක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වාහන අංගනයක රඳවා තිබෙන සිද්ධියක් පිළිබඳව පරීක්ෂණ පවත්වන්නේ නිමිතයි කියලා තමයි ඉරිදා ලංකාදීපය ඒ පිළිබඳව වාර්තා කරලා තියෙනවා මුණ ගැසෙන්නේ. ඊළඟට දිවයින ඉරිදා සංග්‍රහයට අපි අවධානය යොමු කරමු. එතනදී දකින්නට පුළුවන් සීසන් ගත් අයට යකඩ යකා දොර අරි සංචාරණ සීමා 31 දා සිට ඉවතට සංචාරණ සීමා ඉවත් කරන තුරු දුම්රිය ධාවනය සිදු වන්නේ නැහැ. කෙසේ වෙතත් දුම්රිය ධාවනය ආරම්භ වීමේදී මේ සීසන් ගත්තු අයට වාර ප්‍රවේශ පත්‍ර ලබාගත්තු අයට වැඩි අවස්ථා තිබෙනවා කියන එක තමයි කියන්නේ. ඒ අයට ප්‍රමුඛත්වයක් ලබා දෙනවා කියලා සඳහන් කරනවා. යකඩ යකා දොර අරි කියලා ඉරිදා දිවයින වාර්තා කරලා තියෙනවා දකින්නට පුළුවන්. නමුත් මේ ආදායම පැත්තෙන් ගත්තොත් දුම්රිය දෙපාර්තමේන්තුව ආදායම පැත්තෙන් ගත්තොත් වාර ප්‍රවේශ පත්‍ර ලබා ගන්න අයගෙන් ලැබෙන ආදායම අඩුයි දුම්රිය දෙපාර්තමේන්තුවට. ඒ වුණාට වාර ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීමට හැකියවීම දුම්රිය මගීන්ගේ පැත්තෙන් ගත්තොත් බොහෝ වෙලාවට කාර්යාල සේවකයන් තමයි මේ දුම්රිය දිනපතා පාවිච්චි කරන්නේ. එයාට ලොකු සහනයක් ලොකු අවස්ථාවක් කියන එක විශේෂයෙන් අවධාරණය කරන්න ඕනේ. උඩගිය නැව් ගාස්තු පහළ නොවේ, භාණ්ඩ මිල වැඩි වෙන ලකුණු, බඩු මිල වැඩි වෙන්න තියෙන සියලුම කාරණා, බඩු මිල වැඩි වෙන්න හේතුපාතක වන කාරණා හැම එකක්ම පාහේ රට තුල සිදු වෙමින් තිබෙන බවක් තමයි අපට දකින්න ලැබෙන්නේ. ඒ කියන්නේ අවසාන වශයෙන් මේ රටේ ජනතාව, පාරිභෝගික ජනතාවට සෑම අතින්ම අහිතකර තත්ත්වයක් මේ නිර්මාණය වන බව තමයි අපට පෙනෙන්නට තිබෙන්නේ. නැව් ගාස්තු ඉහළ යාම තුලත් අවසාන වශයෙන් බඩු මිල වැඩි වුණොත් එහි බලපෑමත් ජනතාව පිට. අප විශ්වාස කරනවා මේවා දකින නිලධාරීන් බලධාරීන් යම්මෝ අවධානයක් ඒ වෙත යොමු කරાવી කියලා. සහරාන්ගේ සගයෙකුට අක්කර 36ක ඉඩමක් CID පරීක්ෂණයක් කරන්නයි ජනපතිට ලිපියක් යොමු වීම පිළිබඳව දිවයින ඉරිදා සංග්‍රහය අද වාර්තා කරනවා. කෝටි 1500ක කුඩු අත්අඩංගුවට ගැනීමක් පිළිබඳවත් තියෙනවා. ගෙවී ගිය මාස 10ක කාල සීමාව තුළ පොලිස් මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඇතුළු ආරක්ෂක අංශ සිදු කරන ලද බැටලීම් වලින් මෙලෙස කෝටි 1500ක මූල්‍ය වටිනාකමක් සහිත මත්කුඩු අත්අඩංගුවට ගැනීම පිළිබඳව තමයි ඔවුන් වාර්තා කරන්නේ.
යම් දේශපාලනික කාරණා කීපයකුත් දකින්න පුළුවන්. සජිත් තානාපතිවරු හමුවේ කියලා විපක්ෂ නායකවරයා තානාපතිවරු මුණ ගැසීම පිළිබඳව ජවිපෙන් නව ජාතික සැලැස්මක් ඉදිරිපත් කිරීම පිළිබඳවත් අද අපට පුවත් වාර්තා තුළ දකින්නට කියවන්නට තිබෙනවා. එක්ස්ප්‍රස් පර්ල් පරිසර හානි මූලික වාර්තාව 30 වෙනිදා නිකුත් වන බවත් වාර්තා වෙනවා. දැන් මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගත්තා. එය මුහුදුපත් වුණා. ඉන් පස්සේ ඒන් පීඩාවට පත්වෙච්ච ජනතාවට මොකද වෙන්නේ? තවමත් ඒ ජනතාවට ඇහුම්කන් දෙද්දී අපට අසන්න දකින්න ලැබෙන්නේ නිසි සාධාරණයක් ඉටු වී නැති බව. කාලයක් මොවුන්ට දීවර කටයුතු වලින් නිදහස් වෙලා ඉන්නත් සිදු වුණා. එතකොට ඒ අයගේ කඩා වැටුණු ජීවිතය ආදායම මේ සියල්ල ගැන මොකද කියන්නේ කියන එක ලැබිය යුතු වන්දි මුදල් ඇතැම් අයට ඇතැම් මට්ටමින් ලැබිලා තිබෙන බව කියනවා. හැබැයි ප්‍රමාණවත් වන්දියක් ලැබුණාද? ඒ වන්දි ප්‍රදානයේ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? ඒ වගේම තමයි අදාළ සමාගම තිබෙන වගකීම මේ ආදී කාරණා ප්‍රශ්න කරන ඒවා. ඊළඟට වේගගේ මැණික් වෙන්දේසිය නැවැත්වීම පිටුපස දේශපාලන අතක් ක්‍රියාත්මක වෙනවා කියලා අද දිවයින පුවත්පත වාර්තාවක් ගෙනෙනවා. මේකත් ජනාධිපතිවරයා දක්වා ගිය කාරණාවක් කියන එක විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ඊට පස්සේ අපිට මේ ඉරිදා ලංකාදීපේ තියෙන පුවතකුත් ඒ වගේම ඒ එකම දිවයින ඉරිදා සංග්‍රහයේ පුවතකුත් එකට එක්කාසු කරලා ඉදිරිපත් කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉරිදා ලංකාදීපේ වාර්තා කරනවා සංචාරණ නීති නොසැලකීමේ ඵල විපාක දෙසැම්බරයේ ප්‍රශ්නාර්ථ ලකුණක් එක්ක වාර්තා කරන්නේ සෞඛ්‍යාංශ අනතුරු අඟවනවා කියලා. රටේ බහුතරයක් ජනතාව දැන්ටමත් සංචරණ සීමා හා සෞඛ්‍ය උපදෙස් නොසලකා සිටීම සම්බන්ධයෙන් දැඩි පියවරක් නොගත්තොත් ඉදිරි දෙසැම්බරයේ වන විට රටට බරපතල හානිදායක තත්ත්වයක් ඇති කරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා කියලායි කියන්නේ. පසුගිය සතියේ පැවති දීර්ඝ නිවාඩුවේදී බොහෝමයක් දෙනා ඉවක් බවක් නොමැතිව සංචරණ සීමා නොසලකා හැර ඇති ආකාරය දෙස බැලීමේදී ඉදිරි උත්සව කාලය තුලදී බහුතරයක් ජනතාවගේ හැසිරීම පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරනවා. මේක මේ බෙල්ලන මහත්මයා විතරක් නෙමෙයි බොහෝ දෙනා දැන් සෞඛ්‍ය අංශයේ බොහෝ විද්වතුන් මතු කරන කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. සංචරණ සීමා ලිහිල් කිරීමත් එක්ක පළාත් අතර සංචරණ සීමා ලිහිල් නොවුණු පසුබිමක පවා රිසිසේ නිදහසේ විනෝද වන්නට බොහෝ දෙනා කාලය වෙන් කිරීමත් එක්ක ඉදිරියේදී එන්නේ උත්සව කාලයක්. ඒ උත්සව කාලයත් සාමාන්‍ය පරිදි ගත කරන්නට කටයුතු කරොත් එහෙම සමරන්නට සූදානම් වුණොත් එහෙම තත්ත්වය බරපතල විය හැකි බවයි කියන්නේ. දැන් අපි එකතු කරන්නට කැමති දිවයින ඉරිදා සංග්‍රහයේ වාර්තාව ඩෙල්ටා ප්ලස් රටට මේ අවධානමක් පිළිබඳව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එවැගේම සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශකතුමා උපුටා දක්වමින් අද අපට දකින්නට පුළුවන් හේමන්ත හේරත් මහත්මයා මෙහිදී අවධාරණය කරන කාරණා අතරේ විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ දැන් මේ තිබෙන තත්ත්වයක් එක්ක වෙනත් රටවල් එක්ක තිබෙන සබඳතා අපි විදේශගත වීම අපේ ජනතාව ඊළඟට ඒ රටවල සිට බොහෝ දෙනා මේ රටට පැමිණි මේ සියල්ල සිදුවීමත් එක්ක අවසාන වශයෙන් මේ බලපෑම එන්න පුළුවන් කියන එකයි කියන්නේ. අප වගේ රටක දූපතක් වන රටක ගුවන්තොට හරහා තමයි අනිවාර්යයෙන්ම මේ තත්ත්වය රටට ඇතුළු වනවා නම් ඇතුළු වීමේ හැකියාව තිබෙන්නේ. ඉතින් ඒ නිසා එහිදී මේ පවත්නා ලිහිල් භාවයන් තුළ අප ප්‍රවේශමෙන් කටයුතු නොකළොත් එහෙම ලිහිල් භාවය නොවේ මෙතන තිබෙන ගැටලුව ඒ තුළ කටයුතු කරන ආකාරය කියන එක තමයි මේ අවධාරණය කරන්නේ. ඩෙල්ටා ප්ලස් ලෝකයේ ඇතැම් රටවල තවමත් පවතින තත්ත්වයක්. ඩෙල්ටා ප්‍රභේදයට වඩා ශීඝ්‍ර ව්‍යාප්තියක් තිබෙන තත්ත්වයක්. අර අපි කලින් එකතු කළ ආකාරයෙන් දෙසැම්බරයේ උත්සව සමය සමරන්නටත් රිසිසේ කටයුතු කළොත් එහෙම ඩෙල්ටා ප්ලස් ලංකාවට ඇතුළු වුණොතින් එය ඉතාම ඉක්මනින් පැතිර යාමේ හැකියාවක් පවතින බව තමයි සෞඛ්‍ය විශේෂඥයන් කියන්නේ. ඒ නිසා හැම විටම සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වීම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමේ වැදගත්කම මේ වාර්තාව තුළ බොහොම හොඳින් අවධාරණය කරනවා. එහෙනම් අපි සමුගන්නවා දවස් ඉදිරි විශේෂාංග සමග රැඳෙන්නට ආරාධනා කරමින් ඒ වගේම මැච් එක බලන්නත් ඔබට ආරාධනා කරමින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රාහීව නිමාව දකින්නට හැකි වේවා කියන ප්‍රාර්ථනාවත් එක්කාසු කරමින් හෙට හම්බෙමු. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.